समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यं को भिक्खु सत्तारा करणीयं सावकानं हितेशिना अनुकंपकेन अनुकंपं उपादाय तं वो कथं मया एतानि भिक्खुरुक्खमूलानि एतानि शून्यागाराणि जायत मा पमादत्त मा पच्चा विपटिसारिनो अहुवत् अयं वो अम्हाकं अनुशासनीति। श्रद्धावंत कारुणिक पिंवतुनि सुपुरुदु परिधि प्रज्ञा नालिकाව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි පින්වත් තුසිලාද සිල්වා මහත්මිය, එවැගේම නිසංසලා දියණිය, අමිල පුතුණුවන්, අයේෂාද සිල්වා දියණිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා විශේෂයෙන් ජනවාරි මාසයේ උපන්දිනය සමරන නිසංසලා මේදිනීද සිල්වා දියණියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. එවැගේම පරලෝ සැපත් සුනිල් දයාද සිල්වා ස්වාමි පුරුෂයාණන් ඇතුළු නමින් පරලෝ සැපත් ඥාති හිතයිෂීන් සිහිපත් කරගෙන ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එබඳු වටිනා අරමුණු මූලික ස්ථානයේ තියාගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කම ධර්ම ශ්‍රවණය කිරීමේ පින්කම සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්ම දානමය පින්කම කියලා කියන්නේ සියලුම දානයන් අභිබවා ඉදිරියට එන දානමය පින්කම. ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ සෑම ශ්‍රවණය කිරීමක්ම අභිබවා වඩාත් උතුම්ම ශ්‍රවණය කිරීම. මේත් අහලා තියෙනවා අනුත්තරිය කියලා සූත්‍රයක්. උත්තරිය කියන්නේ උතුම්, අනුත්තරිය කිව්වහම වඩාත් උතුම්. බුදුහාමුදුරුවෝ වඩාත් උතුම් කාරණා ගණනාවක් පිළිබඳව දේශනා කළා. ඒ තමයි දස්සනානුත්තරියං. අපේ ඇස් දෙකට දකින්න ලැබෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒවායේ උතුම් දේවලුත් තියෙනවා, උතුම් නොවන දේවලුත් තියෙනවා, වඩාත් උතුම් දේකුත් තියෙනවා. ඔය ඇස් දෙකට දකින්න ලැබෙන දේවල් අතරේ වඩාත් උතුම්ම දැකීම බවට පත් වෙන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දැකීම. හේතුව
බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය දකින්න හම්බෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණමයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇත්තයි. නමුත් තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නැහැ. ඒ නිසා තාම අපිට බුදුහාමුදුරුවෝ දැක ගන්න පුළුවන්. එතකොට දකින්න ලැබෙන දේවල් අතරේ බුද්ධෝත්පාද කාලයක පමණක්ම දකින්න ලැබෙන, අබුද්ධෝත්පාද කාලයක දකින්න නොලැබෙන වඩාත් උතුම්ම දැකීම තමයි බුද්ධ ප්‍රමුඛ මහ සංගරුවන දැකීම. මේ ලෝකේ වැඩිපුරම තියෙන අබුද්ධෝත්පාද කාල කියන එකත් මතක තියාගන්න. ඊළඟට සවනානුත්තරියන් දෙසවන් වලින් අහන්න ලැබෙන දේවල් අතරේ අබුද්ධෝත්පාද කාලයක අහන්න නොලැබෙන, බුද්ධෝත්පාද කාලයක පමණක්ම අහන්න ලැබෙන මේ බුදුහාමුදුරුවෝ ලෝකයාට හිතසුව පිණිස දේශනා කරපු ශ්‍රී සද්ධර්මය වඩාත් උතුම්ම ඇසීම කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඊළඟට ලාභානුත්තරියන් අපිට බොහෝ දේවල් ලැබේවි, ලබා ගනීවි. ඒවා බුද්ධෝත්පාද කාල, අබුද්ධෝත්පාද කාල කියලා ભેදයකින් තොරවත් ලබන්න පුළුවන් වේවි. හැබැයි බුද්ධෝත්පාද කාලයක පමණක්ම ලබා ගන්න පුළුවන් වටිනාම ලාභය තමයි, වඩාත් උතුම්ම ලාභය තමයි බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව ශ්‍රද්ධාව ලැබීම. ඊළඟට සික්ඛානුත්තරියන් ශික්ෂණයන් අතරේ, හික්මීම් අතරේ, අනුගත වීම අතරේ වඩාත් උතුම්ම ශික්ෂණය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට, විනයට අනුව ලබන ශික්ෂණය. ඒ වගේම පාරිචර්යානුත්තරියන් උපස්ථාන කිරීම අතරේ, මෙහෙවර කිරීම අතරේ උතුම් උපස්ථානය, උතුම්ම මෙහෙවර කිරීම බුද්ධෝත්පාද කාලයක පමණක්ම කරන්න පුළුවන් උපස්ථානය. බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන සිද්ධ කිරීම. අනුස්සතානුත්තරියන් මෙනෙහි කිරීම අතරේ උතුම්ම මෙනෙහි කිරීම බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කිරීම. උන් ඔය කාරණා තමයි වඩාත් උතුම්ම කාරණා හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට ධර්ම දානමය පින්කම කියලා කියන්නේ දානයන් අතරේ ඉදිරියටම එන උතුම්ම දානය. ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ අහන්න ලැබෙන දේවල් අතරේ උතුම්ම ඇසීම. එතකොට මේ කාල පරාසය තුල ඇත්ත ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණක්ම අහන්න හම්බෙන, අබුද්ධෝත්පාද කාලයක අහන්න නොලැබෙන, දෙසවන් වලින් අහන්න ලැබෙන උතුම්ම ඇසීම. බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දස අකුසල් වලින් වැළකී සෝවාන් මාර්ගයට පිවිසෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ සඳහා මාතෘකාව හැටියට තෝරගත්ත බුදුහාමුදුරුවෝ නිතර භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට සිදු කරපු වටිනා අවවාදයක්. දැන් සෝවන් ඵලය කියලා කියන්නේ මාර්ග ඵලවල පළවෙනිම මාර්ග ඵලය. ලොකු ජයග්‍රහණයක් සෝවන් ඵලයටපත් වෙනවා කියන්නේ. සෝවන් ඵලයටපත් වෙච්ච කෙනෙක්
භව 7ක් ඇතුළතදී නියත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා, කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනවා. සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙක් 8 වෙනි භවයක උපතක් ලබන්නේ නැහැ. ඒ වගේම සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙක් දුගතියේ උපදින්නේ නැහැ. එතකොට සෝවන් ඵලයට පත් වුණා කියලා කියන්නේ නිවන දෙසට ගලා යන දිය පහරට හසු වුණා කියන එකයි. අපි මේ හවු වෙලා තියෙන්නේ සසර සැඩ පහරට. මේ සැඩ පහරේ ගමන් මඟ තියෙන්නේ සසර තුල. සෝවන් ඵලයට පත් වුනොත් ඒ කෙනා නවතින්නේ නිවනෙන්. කෙලෙස් ප්‍රහීන කිරීමෙන්. එතකොට සෝවන් ඵලයට පත් වෙන්න බුදුරජාණන් වහන්සේ අපට දීපු උපදෙස් අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිතර. බුදුහාමුදුරුවෝ නිතර දේශනා කරපු කාරණාව. අපිත් නිතර මෙනෙහි කළ යුතු කාරණාවක්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මෙහෙම. යංකෝ බික්ඛු සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. මහණෙනි, බුදුරජාණන් වහන්සේ නමක් මුළු මහත් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් කළ යුතු යම් කටයුත්තක් වෙතොත්, ඒ කියන්නේ බුද්ධ කෘත්‍යයක් වෙතොත්, කෘත්‍ය කියන්නේ කටයුත්ත. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා කරන්න ඕන වැඩක් තියෙනවා නම් තං වෝ කතම් මය, මං ඒ වැඩේ කළා. මොකක්ද ඒ වැඩේ? ඒ වැඩේ තමයි මේ ලෝකේ යථා ස්වභාවය දේශනා කළා. සසර කියන්නේ මොකක්ද? දුගතිය කියන්නේ මොකක්ද? සුගතිය කියන්නේ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. දුක කියන්නේ මොකක්ද? ඒ දුකට හේතුව මොකක්ද? පරම සැප කුමක්ද? ඒ පරම සැප සලසා ගන්න අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කළා. සරලව කිව්වොත් චතුරාර්ය සත්‍ය හෙළි කළා. පටිච්ච සමුප්පාදය හෙළි කළා. සියලු සංස්කාර ධර්මවල අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන ස්වභාවය හෙළි කළා. තං වූ කතම්මය. බුදු කෙනෙක් හැටියට ලෝකයාට කරන්න ඕන වැඩක් තියෙනවා නම් ඒ වැඩේ කළා. ඒ තමයි මේ ලෝකයේ යථා ස්වභාවය කියා දීම. බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ යථා ස්වභාවය අතැඹුලක්සේ දැනගත්තා. මනවින් දැනගත්තා. විනිවිද දැනගත්තා. දැනගෙන ලෝකයාට ඒ දෙසුම සිද්ධ කළා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ ධර්මය ශ්‍රවණය කළ යුතුයි. දැන් බලන්න, සෝවන් ඵලයට පත් වෙන්න නම් ඒ සඳහා අනුගමනය කළ යුතු අංග කීපයක් තියෙනවා. ඒවට කියනවා සෝතාපට්ටි අංග කියලා. එක සත්පුරිස සංසේවෝ, සත්පුරුෂයින් ඇසුරු කිරීම. සත්පුරිස සංසේවෝ, සත්පුරුෂයින් ඇසුරු කිරීම. ඒ කියන්නේ නිවන් මඟ අනුගමනය කරන උතුම් ගුණ ඇති සත්පුරුෂයා. බුදුරජාණන් වහන්සේ තමයි අපට ඉන්න පරම සත්පුරුෂයා.
එතකොට බුදුරජාණන් වහන්සේ ඇසුරු කරලා සත්පුරුෂයින් ඇසුරු කරලා මේ ලෝකේ යථා ස්වභාවය දැනගන්න ඕන. බුදුහාමුදුරුවෝ යථා ස්වභාවය දේශනා කළා. ඒව ඉගෙන ගන්න ඕන. සසරේ හැටි. ඊළඟට උපත විපත මේ ඔක්කොම දේශනා කළා. 84000ක් ධර්මස්කන්ධය පරිශීලනය කරනකොට ඒව ඉගෙන ගන්න හම්බෙනවා. ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? ඊළඟට කරන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරෝ. මොකද්ද යෝනිසෝ මනසිකාරෝ කියන්නේ? ඉගෙනගත්ත දහම ජීවිතයට එකතු කර ගැනීම. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා අහුවාම අපේ පින්වතුන් දෙන උත්තරය තමයි නුවණින් මෙනෙහි කිරීම, ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවණින් මෙනෙහි කරන්න නුවණ තියෙන්න ඕන. මේ ලෝකේ යථා ස්වභාවය ගැන දැනගෙන තියෙන්න ඕන. එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන් දැනගත්ත දහම ජීවිතයට එකතු කර ගැනීම. එතකොට මොකද වෙන්නේ? ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා මේ හිත පාලනය කරන්න. මොකද දන්නවනේ ලෝභයේ ස්වභාවය, ද්වේෂයේ ස්වභාවය, මෝහයේ ස්වභාවය. ඔවට කියනවා අකුසල මූල. අකුසල මූල. ඒ අකුසල මූලයන්ගේ ස්වභාවය දේශනා කරනවා. ඒ දේශනාව අපි දන්නවා. ලෝභයේ හැටි දන්නවා. ද්වේෂයේ හැටි දන්නවා. මෝහයේ හැටි දන්නවා. හැබැයි දන්නවා වුණාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? දන්න එක පාවිච්චි කරන්නේ. සත්ව ඝාතන අකුසල කර්මේ, හොරකමේ, ඊළඟට කාමයන් වර්ධව ඇසිරීම, බොරු කීම, එවැගේම කේලාම් කීම, පරුස වචන කීම, එවැගේම විෂම ලෝභය, ව්‍යාපාදයේ තරහව, මිත්‍යා දෘෂ්ටිය, මේවායේ තියෙන භයානකකම් ඔය දස අකුසල් පිළිබඳව කතා කරනකොට ඒවා ලෝභ ද්වේෂ මෝහ වලට තමයි බෙදෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ. එතකොට මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේවායේ ස්වභාවයන් දැනගන්න හම්බෙනවා. ඒවා සිතකය වචනය ක්‍රියාත්මක කරනකොට පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? ඒ කෙනා සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරනවා. ඒ කෙනා ධර්ම මාර්ගේ ගමන් කරනවා. ප්‍රතිපදාව අනුගමනය කරනවා. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙකුට තමයි මාර්ගඵල ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට බලන්න දැන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හරියට ගත්තොත් ගැඹුරු කතාවක් හැටියට ගත්තොත්, හැබැයි අපි සරලව සමහරක් විට හිතාගෙන ඉන්න විදියට ගත්තොත් මේ ධර්මානුකූලව ජීවත් වීම. මොකද ධර්මානුකූලව ජීවත් වෙනවා කියන්නේ? දැන් අපේ අය කියනවානේ ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා. දැන් මේ බණ අහන ඔය ඇත්තෝ කියනවා අපි කාටවත් කරදරයක් නැහැ. අපි වැරදි වැඩ කරන්නේ නැහැ. අපි හොරකම් කරලා නැහැ. අපි දැහැමින් සෙමින් ජීවත් වෙන්නේ. අපි ධර්මානුකූලව ජීවත් වෙන මිනිස්සු. එහෙම කියනවනේ. ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා සාමාන්‍යයෙන් අපි විවාහාරයේදී ඔය පාවිච්චි කරන එකට වඩා ඔය ධර්මානුකූලව ජීවත් වෙනවා කියන එකේ ගැඹුරු කතාවක් තියෙනවා. ඒ ගැඹුරු කතාව පරිශීලනය කරනකොට බලන්න තමන් කල්පනා කරලා මේ අපි ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා කිව්වට අපි ජීවත් වෙන්නේ ධර්මානුකූලවමද කියලා.
දැන් උතන තියෙන ධර්මානුකූලව ජීවත් වීම. ඒ කියන්නේ ධර්මයට අනුකූලව අනුගතව ජීවිතේ ගෙවීම. දැන් අපි පළවෙනියට සාකච්ඡා කරන්න ඕනේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියන එක. මොකද්ද ජීවත් වෙනවා කියන්නේ? දැන් මේ බණ අහන අය විවිධ වයස්වල අය. සමහරු කියයි මං අවුරුදු 25ක් ජීවත් වෙලා තියෙනවා, 35ක් ජීවත් වෙලා තියෙනවා, 45ක් 55ක් 65ක් 75ක් 85ක් ජීවත් වෙලා තියෙනවා. මොකද්ද මේ ජීවත් වුණා කියලා උනේ? මොකද්ද ජීවිතය කියන්නේ? මැරෙන්න කලින් දැනගන්න එපේ ජීවත් වුණා කියන්නේ මොකද්ද කියලා. ජීවිතය කියලා කියන්නේ මෙන්න මේකයි. ඇස් දෙකෙන් රූප බැලුවා, කන් දෙකෙන් ශබ්ද ඇසුවා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කෙරුවා, දිවෙන් රසය භුක්ති විඳා, ශරීරයෙන් ස්පර්ශය ග්‍රහණය කළා, මනසේ සිතිවිලි ඇති කරගත්තා. ඔක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඔක තමයි ජීවත් වීම. ඒ වායෙන් වින්දනය ලැබමින් වාසය කිරීම. ජීවත් වෙනවා. ලංකාවේ හිටියත්, ඇමරිකාවේ හිටියත්, කැනඩාවේ හිටියත්, කොයි ලෝකෙ හිටියත් ජීවත් වෙනවා කියන්නේ ඒක තමයි. දැන් එතකොට ජීවිතය ගත කරනව කොහොමද? ධර්මානුකූලව. එතකොට ඒ කියන්නේ ඇහෙන් රූප බලනවා ධර්මානුකූලව. කනෙන් ශබ්ද අහනවා ධර්මානුකූලව. නාසයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරනවා ධර්මානුකූලව. දිවට දැනෙන රසය භුක්ති විඳිනවා ධර්මානුකූලව. ශරීරයට දැනෙන ස්පර්ශය භුක්ති විඳිනවා ධර්මානුකූලව. ඒ කියන්නේ ධර්මානුකූලව කියන්නේ ධර්මයට අනුව. එතනදී අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ රූපයේ හැටි, ශබ්ද ගන්ධ රස ස්පර්ශ, ඇස කන නාසය දිව ශරීරය, චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ જીවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ වේදනා තණ්හා මේවා හැටි දේශනා කළානේ. පටිච්ච සමුප්පාදය හේතුන් නිසා ඵලය හට ගන්නවා මේවා දේශනා කළා. සංස්කාරවල ස්වභාවය දේශනා කළා. එතකොට මේ දේශනා කරපු මේ ධර්මයේ පාවිච්චි කරලා රූප බලන්න ඕන. දැන් අපි රූප බලන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. ගොඩාක් දෙනෙක් රූප බලන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. ඒ අයෝනිසෝ මනසිකාරයෙන් රූප දෙස බලනකොට, ශබ්ද අහනකොට, ගන්ධ සුවඳ රසය ස්පර්ශය මේවා අයෝනිසෝ මනසිකාරයෙන් ගන්නකොට මොකද වෙන්නේ? අයෝනිසෝ මනසිකාරයෙන් ගන්න තරමට ඒ කෙනා එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. අපි ඇලීමකට යනවා නම් එක්කෝ ගැටීමකට යනවා නම් ඇලෙන්නෙත් ගැටෙන්නෙත් අයෝනිසෝ මනසිකාරය නිසා. යෝනිසෝ මනසිකාරය උපදව ගත්තොත්, යෝනිසෝ මනසිකාරය උපදවගෙන රූපයක් දෙස බලනවා නම් ඒ රූපේහි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් ශබ්දයක් අහනවා නම් ඒ ශබ්දය කෙරෙහි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා නම් ඒ ගඳ සුවඳ ඉදිරියේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ.
දිවට දැනෙන රසය යෝනිසෝ මනසිකාරයෙන් ග්‍රහණය කරනවා නම් භුක්ති විඳිනවා නම් ඒ රසයේහි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ස්පර්ශය යෝනිසෝ මනසිකාරයෙන් නම් ග්‍රහණය කරන්නේ ඒ ස්පර්ශය ඉදිරියේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එතකොට දැන් යෝනිසෝ මනසිකාරය උපදව ගන්න ඕන. මේ ස්වභාවයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඉස්මතු කරගෙන බලන්න ඕන. එහෙම බලනකොට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? කොච්චර ධර්මයේ දැනගත්තත් අපි ජීවත් වෙන්නේ ඒ අරමුණු වලට ධර්මය මුසු කරන්නේ නැතුව. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. අයෝනිසෝ මනසිකාරයෙන් සැරිසරනකොට මොකද වෙන්නේ? ඇලීම ගැටීම, ඇලීම ගැටීම. අන්ත දෙකට පෙරලෙනවා. ඇලීම තුනී කරනවා කියලා ගැටෙනවා සමහරු, ගැටීම් තුනී කරනවා කියලා ඇලෙනවා සමහරු. නොඇලී නොගැටී ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ උත්තරීතර දහම. දැන් මේ දහම පාවිච්චි කරන්න ඕන. අපි හිතන තරම් ලේසිත් නැහැ. දැන් අපි බලමුකෝ උදාහරණයක් ඇටියට රූපය ගැන. මේ වෙලාවේදී ඔය ඇත්තන්ට ඔය S2ට රූප කීයක් පේනවද? එක රූපයක්ද පේන්නේ? රූප ගොඩාක් පේනවා. රූප බලනවා, පේනවා. ඇහැට දැන් රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නේ. රූපවාහිනිය දිහා බලනකොට බලන්න තව කොච්චර දේවල් ඔය ඇත්තන්ට පේනවද? සහ ඔය ඇත්තෝ මාරු වෙවි බලනවද? රූපවාහිනිය දිහා බලනවා, පුතා හරි දුව හරි කතා කරනවා නම් ඒ පැත්තත් බලනවා. ආයේ වෙලාව කීයද දන්නේ නැහැ කියලා දැන් ඔරලෝසුවත් බලනවා. ඊළඟට ජනෙල්ලේ ඇරලාද වහලාද කියලා බලනවා. රස්නි නිසා ෆෑන් එක දාලාද නැද්ද කියලා බලනවා. සමහරකට හොද්ද ලිපේ නම් හොද්ද කොයි මට්ටමේද කියලා බලනවා. ඒ වගේ එක එක දේවල් බලනවා. බලන්න පිංගතුනේ, රූපයක් බලනකොට ඒ රූපෙට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. බොහොම වේගයෙන් සිදුවෙන සිද්ධි. දැන් ඔය ඇත්තෝ රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නකොට ඒ රූපවාහිනියට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. ඊළඟට ඔය ඇත්තෝ ඔර්ලෝසුව දිහා බැලුවොත් රූපවාහිනියට අදාළ ඇතිවෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන නැති වෙලා ගිහිල්ලා ඔර්ලෝසුවට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. ඊළඟට අපි හොද්ද දිහා බැලුවොත් ඔර්ලෝසුවට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන නැති වෙලා ගිහිල්ලා අතන්ට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. ඔය රූපය. එතකොට කොච්චර බලනවද, කොච්චර ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවද? ශබ්ද කීයක් ඇහෙනවද? මේ කටහඬ ඇහෙනවා, බන කුරුල්ලෝ සද්ද කරනවා ඇහෙනවා. සමහරකට සමහර වෙලෙන්දෝ දැන් පාරේ යනවා ඇති. ඒ වෙලඳාමට අදාළ දේ කියා මාළු කිය යනවා ඇති. එළවලු කිය යනවා ඇති. ඊළඟට වතුර වැටෙන සද්ද ඇහෙනවා ඇති. විවිධ සද්ද ඒවාට අදාළව ගඳ සුවඳ, රසය ඒවත් එනවනේ. දැන් රූපවාහිනිය බල සමහර අය කෑම කනවා ඇති. එතකොට සමහර වෙලට කාල ඉවර වෙලා දත් අස්සේ කොහේ හරි මොකක් හරි කෑමක් ඉර වෙලා තිබුණොත් දිව දැම්ම, දිව ගාවට ඇදලා ගත්තාම අන්න රසයක් එනවා. එතකොට ස්පර්ශය, මේ අරමුණු මහා ගොඩක්
එකිනෙකට ඇතිවි නැතිවි යනවා. මේ ඔක්කොටම ධර්මයේ මුසු කරන්න අපි දක්ෂ නැහැ. ඒ නිසා මොකද්ද වෙන්න ඕන? මේ ධර්මය ඉගෙනගෙන ඒ ධර්මය භාවිත කිරීම සඳහා ධර්මයේ යෙදවීම සඳහා යම් විවේකී අවස්ථාවක් ඇති කරගන්න ඕන. යම් විවේකී අවස්ථාවක්. දැන් අරණ්‍යගතව වෘක්ෂමූලිකව ශුන්‍යාගාරගතව මොකක්ද ඒ කරන්න කිව්වේ? භාවනාව. ඇයි එහෙම කිව්වේ? මේ එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල මේ අරමුණු වල තියෙන සංකීර්ණ බව නිසා ඒ සංකීර්ණ ස්වභාවය පාලනය කරන්න ඕන. රූප මහ ගොඩක් බලන්න ගියාම ඒ ඔක්කොටම ධර්මයේ මුසු කරන්න අමාරුයි. ඒ නිසා පුහුණුව ඇති කරගන්න එක රූපයකට හිත යොමු කරලා බලනවා. එක දෙයකට හිත යොමු කරලා ඒ දෙයට අදාළ ධර්ම කාරණා මතු කරනවා. සතර සතිපට්ඨාන කියන්නේ ඒකයි. කාය අනුපස්සන කයෙහි ඒකෙත් තියෙනවානේ. ආනාපාන සති එකක්. එතකොට හුස්ම ඉහළට ගැනීම පහළට හෙලීම ඒ ගැන කල්පනා කරනවා. හිත එක අරමුණකට ගෙනල්ලා ඒ අරමුණට ධර්මය මුසු කරලා ධර්මානුකූලව ඒ අරමුණට පුහුණු වෙනවා යෝනිසෝ මනසිකාරය උපදවන්න. එතකොට ඒ අරමුණට ධර්මයේ මුසු කරන්න ලබන පුහුණුව ඒ හිතේ එකඟ බව ඒ හිතේ සංසුන්කම ඒ ස්වභාවයේ භාවිත කරනකොට බහුල කොට වඩනකොට තමන්ට ඒ පුහුණුවේ ශක්තිමත් භාවය ඊට පස්සේ අරමුණු කොච්චර ආවත් ඒ හැම අරමුණක්ම යෝනිසෝ මනසිකාරයෙන් ගන්න පුළුවන්. ඒකට පුහුණු වෙන්න ඕන. පුහුණුවට අර අවස්ථාවක් ගන්න ඕන. විවේකී අවස්ථාවක්. ඒ නිසා බුදුහාමුදුරු පෙන්නවා යංකෝ භික්ඛු සත්තාරා කරණීයං ශාවකානං හිතේසින අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතම් මයා. බුදුරජාණන් වහන්සේ නමක් හැටියට මුළු මහත් ලෝක සත්වයාට පරම සත්පුරුෂ උතුමා හැටියට කළ යුතු යම් කටයුත්තක් වෙතොත් ඒ වැඩේ මා කළා බුදුහාඳුරු දේශනා කළේ. මොකක්ද ඒ කටයුත්ත? ලෝකේ හැටි කියලා දුන්නා. ඒ හැටි දැනගත්ත කෙනා ඊළඟට මොකද්ද කරන්න ඕන? ඒතානි බික්කු රුක්ඛමූලානි ඒතානි ශුඤ්ඤාගාරානි. අන්න අරමුණු අඩු කරගෙන තැනක ජායත මා පමාදත්ත. මේ අයෝනිසෝ මනසිකාරයෙන් පෝෂණය කර යන තණ්හාව විනාශ කරන්න, දවන්න, අලු කරලා දාන්න උත්සාහ කරන්න. ඒකට ප්‍රමාද වෙන්න එපා. ජායත මා පමාදත්ත, ප්‍රමාද වෙන්න එපා. දැන් මේ ලෝකයේ යථාර්ථය වටහා ගත්ත කෙනා, ලෝභයේ ස්වභාවය, ලෝභයේ හැටි දැනගත්ත කෙනා, ද්වේෂයේ ස්වභාවය, ද්වේෂයේ හැටි දැනගත්ත කෙනා, මෝහයේ ස්වභාවය, මෝහයේ හැටි දැනගත්ත කෙනා දස අකුසලයන්ගෙන් මිදෙනවා. සතු මරන්නේ, හොරකම් කරන්නේ, කාමයන් වර්ධව හැසිරෙන්නේ, බොරු කියන්න, කේලම් කියන්න, හිස් වචන කතා කරන්න යන්නේ. සිතත් සංවරයි, වචනයත් සංවරයි, මනසත් සංවරයි. සිත, කය, වචනය. සිත සංවරයි, වචනය සංවරයි, කය සංවරයි. එතකොට සිත, කය, වචනය කියන තුන්දොර සංවර කර ගැනීම තමයි සීල භාවනා කියන්නේ. සිත, කය, වචනය.
සංවර කර ගැනීම. දැන් බලන්න ධර්මානුධර්ම ප්‍රතිපදාවේවත් නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්තම් ත්‍රිශික්ෂාව ගත්තොත් සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. එතකොට සීල සමාධි තමයි සමත භාවනා. ප්‍රඥාවට අදාළ තමයි විදර්ශනා භාවනා. එතකොට සීල සමත භාවනා විපස්සනා භාවනා. සමත භාවනාවත් භාවනාවක් විපස්සනාවත් භාවනාවක්. එතකොට සීල භාවනා. සීල භාවනා කියන්නේ මොකද්ද? කයයි වචනේ සංවර කරගන්නවා සීලෙන්, සිත සංවර කරගන්නවා සමතේ සහ විපස්සනාවෙන්. එතකොට සීල සමාධි ප්‍රඥා කියන්නේ සිත කය වචනය කියන තුන් දොරම සංවර කර ගැනීම. එතකොට ඒ සංවරය තමයි ධර්මාවබෝධය පිණිස හේතු වෙන්නේ. දැන් භාවනාව කියලා කියන්නේ අපේ හිත පාලනය කරලා සංසුන් කරලා කෙලෙස් වලින් මුදවනවා. සීලය තුලින් කරන්නේ කය සහ වචනය සංවර කරනවා. එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ කියන මේවායේ යථා ස්වභාවය හඳුනාගත්ත කෙනා, දැනගත්ත කෙනා, මෙනෙහි කරන කෙනා තමයි අර ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ. සීලය කියන්නේ මොකද්ද? සීලය තුල තියෙන්නේ මොන ස්වභාවයක්ද? සීලය ඇයි ප්‍රගුණ කළ යුත්තේ? ඕවා දැනගන්න එපා. දැනගෙන ඒවා මෙනෙහි කරපු කෙනා තමයි නිවැරදි සීලයකට එන්නේ. සමාධියකටපත් වෙන්නේ. ප්‍රඥාව විදර්ශනාව ප්‍රගුණ කරන්නේ. ඒ තුලින් තමයි කෙලෙස් පාලනය කරන්නේ. කෙලෙස් වල ස්වභාවයන් අහලා තියෙනවනේ. අනුසය, ඊළඟ පරිඋත්ථාන, වීතික්කම. අනුසය කියන්නේ කෙලෙස් යටපත්ව පවතින අවස්ථා. පරිඋත්ථාන කියන්නේ කෙලෙස් අවදි වෙච්ච අවස්ථා. වීතික්කම කියන්නේ කෙලෙස් කයෙන් වචනෙන් එළියට යන අවස්ථා. කෙලෙස් සිතවිලි නරක නපුරු කෙලෙස් සිතවිලි කයෙන් වචනෙන් එළියට යන එක වළක්වනවා සීලෙන්. අවදි වෙලා ඇවිස්සලා ඉන්න කෙලෙස් පාලනය කරනවා සමාධියෙන්. යටපත් වෙච්ච කෙලෙස් නැත්තට නැති කරනවා විපස්සනාවෙන්, ප්‍රඥාවෙන්. එතකොට නිර්වාණගාමී ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න. ජායත මා පමාදත්ත කෙලෙස් විනාශ කරන්න. ඒ සඳහා මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා. පරක්කු වෙන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත ප්‍රමාද වෙලා පස්සේ පසුතැවෙන්න එපා. අයං වූ අම්මාකං අනුශාසනී. එයයි අපගේ අනුශාසනාව. බලන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඒකයි. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන මාර්ගඵල අවබෝධ කරගන්න නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවක් ඕන. එතකොට ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ ඉදිරියට යන්න මේ ධර්මයේ දැනගෙන ධර්මයේ මෙනෙහි කරන්න ඕන, ධර්මයේ පාවිච්චි කරන්න ඕන. එනිසා තමයි සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපදා කියලා දේශනා කළා. සත්පුරුෂය ආශ්‍රය කරනකොට තමයි ධර්මයේ ශ්‍රවණය කරන්න හම්බෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කළොත් තමයි ජීවිතේට ධර්මයේ ගලපන්න පුළුවන් වෙන්නේ. ඒ ගැලපීම කියන එක කරන්න ඕන. දැන් අපේ ගොඩාක් දෙනෙක් එක තැන හිර වෙලා ඉන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. සත්පුරුෂ ආශ්‍රිත ලැබලා මේ ලෝකේ යථා ස්වභාවය පිළිබඳව ධර්මයක් ශ්‍රවණය කරලා ඒ වුණාට දැනගත්තට දන්න ටික පාවිච්චි කරන්නේ. දන්නෝ විතරයි. දන්නවා වුණාට පාවිච්චි කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? ප්‍රතිඵල නැහැ.
එතකොට දන්නව වුණාට දන්න දේ පාවිච්චි කරන්නේ නැත්තම් දන්නේ නැහැ. ඒකනේ කියන්නේ. ඔයත් අහලා තියෙනව නේද? අවිද්‍යාව කියන මාතෘකාව. පටිච්ච සමුප්පාදේ තියෙන්නේ. එතකොට අවිද්‍යා අන්ධකාරයනේ අපි හිර වෙලා ඉන්නේ. මොකක්ද අවිද්‍යාව කියන්නේ? තත්ත කතමා අවිජ්ජා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදය අඤ්ඤානං දුක්ඛ නිරෝධේ අඤ්ඤානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඤ්ඤානං. අඤ්ඤාන කියලා කියන්නේ දන්නේ නැහැ කියන එකයි. අඤ්ඤා කියන්නේ දන්නවා කියන එකයි. බලන්න. පාලි භාෂාව අඤ්ඤාන කියන්නේ නොදන්නකම, දන්නේ. අඤ්ඤා කිව්වොත් දැනගත්තා, දැනගන්න. බලන්න අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ කොණ්ඩඤ්ඤ තවුස අඤ්ඤා කොණ්ඩඤ්ඤ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන්නේ දැනගත් කොණ්ඩඤ්ඤ, වටහාගත් කොණ්ඩඤ්ඤ. අඤ්ඤා අඤ්ඤාන කිව්වොත් දන්නේ කියන එක. එතකොට දුක්ඛේ අඤ්ඤානං, ඔන්න අවිද්‍යාව කියන්නේ මොකක්ද? දුක්ඛේ අඤ්ඤානං දුක ගැන දන්නේ. දුක්ඛ සමුදය අඤ්ඤානං දුකට හේතුව දන්නේ. දුක්ඛ නිරෝධය අඤ්ඤානං දුක නැති කිරීම දන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඤ්ඤානං දුක නැති කරන මඟ දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකම තමයි අවිද්‍යාව. දැන් බලන්න, අපි දන්නවා කියලා මේ සාමාන්‍ය විවහාර කරන එකක් නෙවෙයි උතන තියෙන්නේ. ඊට වඩා ගැඹුරුයි. ඒ ගැඹුරුයි කියන එක පැහැදිලි කරන්න ඕනේ. දැන් දුක පිළිබඳව ඔබෙන් විමසුවොත් දුක කියන්නේ මොකක්ද කියලා ඔයත් කියන්න දන්නවද නැද්ද? බලන්න දන්නවද නැද්ද කියලා. කතමංචාවුසෝ දුක්ඛම් බුදුහාමුදුරු පෙන්වන්නේ දුක කියන්නේ මොකක්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා අහලා නැද්ද? දුක්ඛාර්ය සත්‍යයට අදාළ වෙන දුක් ටික දන්නේ නැද්ද? දන්නවා. මොනවද? ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණය දුකක්, අප්‍රිය දේ සමග එක්වීම දුකක්, ප්‍රිය දේ නැතිවීම දුකක්, කැමති දේවල් නොලැබීම දුකක්, පංච උපාදානස්කන්ධය දුකක්. දන්නවා. දුකට හේතුව යායන්තන්නා පෝනෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සෙය්‍යති ඉදං කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. තණ්හාව නිසයි උපදින්නේ, තණ්හාව නිසයි දුක ඇති උනේ. දන්නවා. එතකොට තණ්හාව නැති කරාම නිවීමයි. නිවන ගැන දන්නවා. නිවන කියන්නේ මොකද්ද? තණ්හාව දුරු කිරීම. දන්නවා. නිවන් දකින මග. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති ඉදං සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා යනාදි වශයෙන් අහලා නැද්ද? දන්නවා. එතකොට දැන් සාමාන්‍ය විවහාර කරන විදියට නම් දුක ගැන අපි දන්නවා, දුකට හේතුවක් දන්නවා, දුක නැති කිරීමක් දන්නවා, දුක නැති කරන මාර්ගෙත් දන්නවා. දන්නව වුණාට අවිද්‍යාව තියෙනවා. ඇයි අවිද්‍යාව තියෙන්නේ? දන්නවා වුණාට දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? දන්න දේ අපි ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැනගත්තා නම් නැවත නැවත දුක පස්සේ යන්නේ නැහැ. ඉපදීම දුකක් කියලා හරියටම දන්නවා නම් ආයේ දිව්‍ය ලෝකයකවත් උපදින්න ආසාවක් එන්නේ නැහැ. දැන් අපි ඉපදීම දුකක් කියලා දැන දැනත් උපතක් අපේක්ෂා කරන්නේ නැද්ද? මරණය දුකක් කියලා දැන දැනත් නැවත උපදින්න අපේක්ෂා කරන්නේ නැද්ද? වයසට යාම, ලෙඩවීම, මේ දුක් ඔක්කොම එනවා ඉපදුනොත් කියලා දැන දැනත් ඉපදෙන්න වැඩ කරන්නේ නැද්ද?
එහෙනම් ඉපදීම දුකක් කියලා දන්න වුණාට දන්නේ ඒ දුකට හේතුව තණ්හාවයි කියලා දන්නව වුණාට දන්නේ දන්නවා නම් තණ්හාව වැඩි කරනවද අඩු කරනවද? අඩු කරනවා. දැන් අපි කරන්නේ මොනවද? ආසාවල් වැඩි කරනවා. ඒ කියන්නේ දන්න වුණාට දන්නේ. නිවන කියන්නේ පරම සපයි කියලා හරියට දන්නවා නම් ඒක සාක්ෂාත් කරගන්නවා. ඒක සලස ගන්නවා. දැන් නිවන ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. නිවන කියන එක ඉබේ ලැබෙන්නේ. දැන් අපි නිවන පරම සැපයි කියලා දන්නවා නම් ලබා ගන්න ඕන. අපි ලැබෙනකන් ඉන්නවා. නිවන් සලසා ගැනීම සඳහා හේතු වන මග භාවිතා කළ යුතු එක. එතකොට භාවිතා කළ යුතු ප්‍රගුණ කළ යුතු මාර්ගය ප්‍රගුණ කරන්නේ නැහැ කියන්නේ මොකක්ද? දන්නේ නැහැ. දන්නව වුණාට දන්නේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ ප්‍රගුණ කරන්න ඕන එකක්. දියුණු කරන්න ඕන එකක්. එහෙනම් අපි දන්නවා කියලා හිතාගෙන හිටියට දන්නේ. ඒ නිසා ඇයි දන්නේ නැත්තේ? දන්න ටික පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි මේ දන්න ටික භාවිතා කරන්න ඕන. එහෙම භාවිතා කරන තරමට තමයි අපට සැනසෙන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේ ධර්ම දේශනාවට අදාළ වෙච්ච කාරණා අපි නිතර මෙනෙහි කරන්න ඕන. බලන්න අපි මොනවද අද කතා කළේ? බුදුහාමුදුරුවෝ නිතර අපට ලබා දීපු අවවාදයක්. යංකෝ බික්කෝ සත්තාරා කරණීයං ශාවකානං හිතේසින අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වූ කතම්මය. මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි මොකක් හරි කරන්න දෙයක් තියෙනවා නම් ඒ කරන්න තියෙන වැඩේ බුදුහාමුදුරුවෝ කළා. මොකක්ද ඒ වැඩේ? මේ ලෝකේ යථා ස්වභාවය පෙන්වීම. බුදුහාමුදුරුවෝ පෙන්වුවා. සම්මුති වශයෙන් පරමත්ත වශයෙන් පෙන්වුවා. සම්මුති සත්‍යයත් පෙන්වුවා, පරමත්ත සත්‍යයත් පෙන්වුවා. කාටවත් අල්ලන්න බැරි පේන්නේ නැති චිත්ත චෛතසික සිත පිළිබඳව පෙන්වුවා. රූපය පිළිබඳව පෙන්වුවා. නිර්වාණය පිළිබඳව පෙන්වුවා. විශේෂ ධර්මයක් හැටියට අභිධර්මයේ තුල ඊටාම පැහැදිලිව ඒවා දේශනා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ධර්මය අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා පහසු තැනකට ගිහිල්ලා විවේක තැනකට ගිහිල්ලා විවේක වේලාවක් හදාගෙන දැන් පාවිච්චි කරන්න. රූප පේනකොට පේන රූපයට පාවිච්චි කරන්න. ශබ්ද ඇහෙනකොට ඇහෙන ශබ්දයට පාවිච්චි කරන්න. ගඳ සුවඳ දැනෙනකොට ඒකට පාවිච්චි කරන්න. රසයට පාවිච්චි කරන්න. ස්පර්ශයට පාවිච්චි කරන්න. සිතිවිලි වලට පාවිච්චි කරන්න. මේ සිතිවිල්ල හොඳ සිතිවිල්ල, මේ සිතිවිල්ල නරක සිතිවිල්ල. ඒවා හොඳට තේරුම් අරගත්තාම පාවිච්චි කළාම කෙලෙස් වනසන්න පුළුවන්. ජායතමා පමාදත්ත ප්‍රමාද නොවි කෙලෙස් විනාශ කරන්න. ඒ කටයුත්ත කරගන්නේ නැතුව පස්සේ පසුතැවෙන්න සූදානම් වෙන්න එපා. ඒ නිසා සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අපට හෙළි කළ මේ උතුම් දහම අපි අපේ සිත තුළ දරාගෙන එයට අනුව පියවර තබන්නට උනන්දු විය යුතුයි, උත්සාහවත් විය යුතුයි. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව ඔබට අපට හේතු වේවා, වාසනා වේවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කරලා ධර්ම දානමය පින්කම සිද්ධ කරලා අප්‍රමාණ කුසල ස්කන්ධය පුණ්‍ය ස්කන්ධයක් අත්පත් කරගත්තා. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කළේ කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි තුසිලාද සිල්වා මහත්මිය, ඒ වගේම නිසංසලා දියණිය අමිල පුතුණුවන් අයේෂාද සිල්වා දියණිය ඇතුළු පවුලේ කොයි කවුරුත් ඒක රාශී වෙලා මේ උතුම් ධර්ම දානමය පින්කම ධර්ම ශ්‍රවණය කිරීමේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා. ජනවාරි මාසයේ උපන්දිනයේ සමරන නිසංසලා මේදිනීද සිල්වා දියණියට නිදුක් නිරෝගී සුව කායික මානසික සුවය ප්‍රාර්ථනා කරන්න. මේ ධර්ම දේශනාව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ශ්‍රවණය කරන්න ඇති. මේ කාල පරාසය තුලදී සිත් පිරිසිදු කරගන්නට ඇති. පිරිසිදු සිතින් අපි ආශිර්වාද කරමු. උපන්දිනයේ සමරන නිසංසලා මේදිනීද සිල්වා දියණියට තෙරුවනේ ආශිර්වාදයෙන් සිතෙන්ගි බලාපොරොත්තු සඵල වන සුබ උපන්දිනයක්ම වේවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මීට වසර 26කට පෙර ජනවාරි 12 වන දින පරලෝ සැපත් සුනිල් දයාද සිල්වා ආදරණීය ස්වාමි පුරුෂයාණන් පියාණන් සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මීට වසර 28කට පෙර පරලෝ සැපත් සුමිද්ද සිල්වා සහෝදරයාට ලොකු තාත්තට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම වර්ග පරම්පරාවේ පරලෝ සැපත් දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට ඥාති හිතයිශීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පවුලේ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ කොයි කාටත් නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනට ප්‍රඥා කාර්ය මණ්ඩලයට ඒ වගේම රටවැසි ලෝවැසි සියලු දෙනාටම ආශිර්වාදේ පතන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිංහල ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා විශේෂයෙන් අපවත් වී වදාළ මහා සංඝරත්නයට ජාතික වීරයන්ට ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන්ලා වැනි ඒ ජාතික වීරයන්ට යුද බිමේ මියගිය වීරෝදාර රණවිරුවන්ට පින් දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු බලාපොරොත්තු එලෙසින් සඵල වේවා කියන අදහසින් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මෝහක්ඛයෝ නිබ්බානං